අයිබෝන් ඔබට සුවදායි උදෑසනක් ප්‍රාර්ථනා කරනවා. දවස් එනවා දවස් යනවා ඒ වගේම අපිට විවිධ තොරතුරු හම් වෙනවා. ඒ තොරතුරු උදෑසන අපි බෙදා හදා ගන්නවා මේ ස්වර්ණවාහිනී පත්තරේ. ආරම්භය ගමු. අපි අද ආරම්භය ගන්න සූදානම් වෙන්නේ පාස්කු කතාවෙන්, කොමිෂමේ වාර්තාවේ කතාවෙන්. අද ලංකාදීප පත්තරේ ප්‍රධාන ශීර්ෂ පාඨය ළඟයි පළමුව නතරවන්න තීරණය කළේ. රදගුරු සමුළුව පාස්කු කොමිෂන් වාර්තාව පිළිගනි. නිර්දේශ ක්‍රියාත්මක කරන්න යාන්ත්‍රණයක් වහා පිහිටුවන්න. අද ලංකාදීප ප්‍රධාන ශීර්ෂ පාඨය. පාස්කුවිරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කරන ලද වාර්තාව ගැඹුරින් අධ්‍යයනය කළ අතර එයින් අනාවරණය කළ කරුණු සහ ඊට අදාළ නිශ්චිත නිර්දේශ තමන් පිළිගන්නා බව ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව නිවේදනයක් නිකුත් කරමින් කියනවා. ආදාළ නිර්දේශ නිසි යාන්ත්‍රණයක් තුළින් ක්‍රියාත්මක කිරීම සඳහා කඩිනම් පියවර ගන්නා ලෙස රජයෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටින බව පවසන රදගුරු සමුළුව සාධාරණ ප්‍රමාද කිරීම සාධාරණය ප්‍රතික්ෂේප කිරීමක් යැයි සඳහන් කරලා තියෙනවා. මේ ඒ පිළිබඳව අද වාර්තාව දාලා තියෙන්නේ 2019 අප්‍රේල් 21 වෙනිදා ම්ලේච්ඡ බෝම්බ ප්‍රහාරයෙන් නික්බිත ඇති වූ ශෝචනීය තත්ත්වය පිළිබඳ කරුණු කාරණා ඉතා සමීපව සලකා බැලීම සඳහා 2021 මාර්තු 9 වෙනි දින ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව විශේෂ හමුව පවත්වන ලදී. එහිදී ගැඹුරින් සාකච්ඡාවට බඳුන් වූයේ වර්ෂ දෙකක් ගත වී ඇතත් ඉන් බැටකෑ වින්දිතයන් තවමත් යුක්තියක් සාධාරණයක් පස්දිලන තුරු පසුවන බලාපොරොත්තුව පිළිබඳවයි. ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව කොළඹ අගරදගුරු හිම්පාණන් ජනාධිපති කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කරන ලද වාර්තාව ගැඹුරින් අධ්‍යයනය කර ඇත. වාර්තාව මගින් අනාවරණය කරන ලද කරුණු සහ ඊට අදාළ නිශ්චිත නිර්දේශ අපි පිළිගනිමු. මේ නිර්දේශ නිසි යාන්ත්‍රණයක් තුළින් ක්‍රියාත්මක කිරීම සඳහා කඩිනම් පියවර ගන්නා ලෙස අප රජයෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටින අතර අපරාධවලට ඍජුව හෝ වක්‍රව හෝ සම්බන්ධව සිටින පුද්ගලයන්ගේ තරාතිරම නොබලා නීතියේ රැහැනට ගෙනීම සඳහා ප්‍රමුඛත්වය දෙනු ඇතැයි අප උදක්ම බලාපොරොත්තු වෙමු. තවද මේ ම්ලේච්ඡ ප්‍රහාරය සැලසුම් කර දියත් කළ අයත් ඊට අනුබල දෙමින් ආධාර උපකාල කළ සියලු දෙනාත් අපරාධය වළක්වා ගැනීම සඳහා තම වගකීම සහ රාජකාරිය පැහැරහැරිය සෑම සියලු දෙනාටමත් විරුද්ධව නිසි ආකාරයට නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා නීතිපතිවරයාට පූර්ණ බලය සහ නිදහස ලබා දෙන ලෙස අපි ඉල්ලා සිටිමු. මේ සඳහා අවශ්‍ය නීතිමය යාන්ත්‍රණයක් හැකි ඉක්මනින් ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙස රජයෙන් ඉල්ලා සිටින අතර මෙම කොමිෂන් වාර්තාවට අයත් ඉතා සංවේදී ලේඛන 22ක් නීතිපතිතුමාට තාමත් ලබා දී නැති බවද අපිට දැනගන්නට ලැබී ඇත. මේ වැදගත් ලියකියවිලි රඳවා තබා නොගෙන එතුමා වෙත හැකි ඉක්මනින් ලබා දෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු. මේ වාර්තාවෙන් හෙළිවන කරුණු කාරණාවන් විනිවිදභාවයෙන් යුතුව යුක්තිය සහ සාධාරණ ඊටුවේ දැයි අපි දැස් දල්වා මහත් ඕනෑකමින් බලා සිටින වගේද දන්වා සිටිමු. මෙන්න අදාළ නිවේදනය. රදගුරු සමුළුව පාස්කු කොමිෂන් වාර්තාව පිළිගනී. හරි. ඒ කතාව එතන තියෙනවා. ඒ අතරේ සරත් වීරසේකරගේ පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශය පත්තර ප්‍රධාන ශීර්ෂ පාඨ පොල් ගෙඩි අකුරෙන් එනවා. ප්‍රධාන පිටුවේ තැන තැන ඇතම් පත්තර ශීර්ෂ පාඨ අරගෙන එනවා. අද සුවිශේෂී සටහනක් විදියටයි ඒක තබලා තියෙන්නේ. අපි මුලින්ම බලමු දිවයින පත්තරේ. පාස්කු ප්‍රහාරයේ සියල්ල එළියට අකිත පෙරේරා රනිල් ධර්මසේන ළමකින් ලියන. සරත් වීරසේකරගෙන් පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක්. ඔන්නහන්ඩ සහරාන්ගේ මහ මොලේ ඉබ්‍රාහිම් මොහමඩ් නෞෆ අන්තවාදී සංවිධාන 11ක් සහ බුර්කාව නුදුරේදී මතානා ප්‍රහාරයට පෙර සහරාන් ඉස්ලාම් රාජ්‍යයක් වෙනුවෙන් දිවුරුම් දීලා 676 දෙනෙක් අත්අඩංගුවට ගත්තා. කඩුවලට හවුල් 7 දෙනෙකුට නඩු පුහුණු කඳවුරු 8ක් කෙලිවේ. එහෙමයි පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශය කළේ. එන්න උපුටා ගන්න විශේෂ ප්‍රකාශය අද පත්තරෙන් IS නායක බග්දාදී ඉස්ලාම් රාජ්‍ය ප්‍රකාශයට පත් කිරීමත් සමග ඉස්ලාම් රාජ්‍ය මතවාදයේ පිහිටා කටයුතු කළේ සහරාන්. සරත් වීරසේකර කියු කතාව දිනේෂ් සමරකෝන් ශීර්ෂ පාඨ ගොඩක් ඔස්සේ අද පත්තරයට මෙහෙම දාලා. සහරාන් සමග කටයුතු කළ මොහමඩ් ඉබ්‍රාහිම් මොහමඩ් නෞෆ බග්දාදිගේ මතවාදයට සහරාන් සම්බන්ධ කිරීමට සැලකිය යුතු කාර්යභාරයක් සිදු කරලා
ප්‍රහාරයේ පිටුපස් සිටි ප්‍රධානතම මූලධර්මවාදියා ලෙස නෞෆර් හඳුනාගෙන තිබෙනවා. ප්‍රහාරයට අවශ්‍ය පස්බිම ඍජුව හෝ වක්‍රව නිර්මාණය කළ බවට හඳුනාගත් මෙරට ක්‍රියාත්මක අන්තවාදී සංවිධාන 11 නුදුරේදීම තානම් කිරීමට කටයුතු කරනවා. වත්මන් රජයේ බලයට ආ පසුව ප්‍රහාරයට ඍජුව හා වක්‍රව සම්බන්ධ පුද්ගලයන් 99 දෙනෙක් ශ්‍රී ලංකාව තුළදීද විදේශයන්හි රැඳී සිටි මෙරට පුද්ගලයන් 35 දෙනෙක් අත්අඩංගුවටගෙන විමර්ශනය කළා. සාරාන් සමග පුහුණු වූ කාන්තාවන් 17 දෙනෙක් මරාගෙන මැරෙන ප්‍රතිඥා එහෙම නැත්නම් බයියත් ලබා දී තිබෙනවා. පාසල් ගුරු අත්පොත්වල ඇතුළත්ව ඇති ඉස්ලාම් මූලධර්මවාදය සම්බන්ධ ඉගැන්වීම් ඇතුළත් පෙළපොත් නිවැරදි කිරීමට දැන්ටමත් පියවරගෙන තිබෙනවා. ජාතික ආරක්ෂාව වෙනුවෙන් බුර්කාව පැළඳීම තහනම් කිරීමට කඩිනමින් කටයුතු කරනවා කියලත් සඳහන් කරලා තියෙනවා. ඒ බුර්කාව ගැන කතාව අද මව්බිම් පත්තරේ වාර්තා කරලා තිබුණා. මේ බුර්කාව ගැන කියවෙච්ච නිසා මම මෙතනට ගන්නම් ඒ කතාව. බුර්කාව කඩිනමින් තානම් කරන්න තීරණයක් කියලා මව්බිමට ලියනවා ජේ.ටී. ද සිල්වා සහ අනුරාධා හේරත් කතාව. ඒ කතා පොතයි මා උපුටා ගන්නේ. ජාතික ආරක්ෂාවට වර්තමානයේදී සහ ඉදිරියේදී විය හැකි තර්ජන හඳුනාගෙන ඒවා වැළැක්වීම සඳහා පියවර ගණනාවක් මේ රජය ගෙන ඇති අතර එක් පියවරක් ලෙස බුර්කාව පැළඳීම තහනම් කිරීමට කඩිනමින් කටයුතු කරනවා යයි මාජන ආරක්ෂක ඇමති රියා අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර පාර්ලිමේන්තුවේදී කියනවා. වර්තමාන රජය බලයට පත් වූ පසු ප්‍රහාරයට අවශ්‍ය පසුබිම ඍජුව හෝ වක්‍රව නිර්මාණය කළ මෙරට ක්‍රියාත්මක වන අන්තවාදී සංවිධාන 11ක් හඳුනා ගනිමින් එම සංවිධාන නුදුරේදීම තානම් කිරීමට කටයුතු කරන බවත් ඇමතිවරයා කියනවා. ළමා හා කාන්තාවන් වෙනුවෙන් අඩු වයස් විවාහ සහ දික්කසාද පිළිබඳ නීති සමස්ත ජනතාවටම බලපාන පොදු නීතියක් යටතට ගැනීමට අධිකරණ අමාත්‍යාංශයේ කටයුතු කරන බවද ඇමති සරත් වීරසේකර සඳහන් කරනවා. මේ ඇමතිගේ කතා පුවත් මම පත්තර ඇසුරෙන් උපුටාගෙන ඔබට කියන්නේ. ඒ අතරේ අද පත්තරේ තවත් සටහනක් තියෙනවා අපි ඒ සඳහා අවධානය යොමු කරමු. මරාගෙන මැරීමට ප්‍රතිඥා දුන් තවත් කාන්තාවන් දෙදෙනෙක් දිනේෂ් සමරකෝන්ලියන් ඉදිරියේදී අත්අඩංගුවට ගන්නා බව මාජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර පාර්ලිමේන්තුවේදී කියනවා. මේමයි කතාව. සාරාන් සමග පුහුණු වී මරාගෙන මැරීමට බයියත් ප්‍රතිඥාව ලබා දී ඇති කාන්තාවන් 17 දෙනාගෙන් කාන්තාවන් 2 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට ඉදිරියේදී කටයුතු කරන බව මාජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර පාර්ලිමේන්තුවේදී ඊයේ කියනවා. මරාගෙන මැරෙන ප්‍රතිඥා ලබා දුන් කාන්තාවන් අතරින් කාන්තාවන් 5 දෙනෙකු මේ වන විට මියගොස් ඇති අතර කාන්තාවන් 30 දෙනෙකු අත්අඩංගුවටගෙන චෝදනා ගොනු කර බන්ධනාගාරගත කර ඇති බවත් අමාත්‍යවරයා කියලා තියෙනවා. සුවිශේෂී ප්‍රකාශයක් ඊ අමාත්‍ය සරත් වීරසේකර පාර්ලිමේන්තුවේදී කළේ විශේෂම අවධානය යොමුණා. මේ දවස්වල කළු ඉරිදාවකුත් තියලා පාස්කු කතාව ආපු වෙලාව. ඒ අතරේ අද ලංකාදීපේ ප්‍රධාන ශිෂ්පාටයෙන් පළ කරනවා රදගුරු සමුළුව පාස්කු කොමිෂන් වාර්තාව පිළිගනී කියලත්. එවැනි පස්බිමක සරත් වීරසේකරගේ ප්‍රකාශය අපි කෙටියෙන් දැන් බලමු. ලංකාවේ උපදින සියලුම දරුවන්ට අවුරුදු 5 සිට අවුරුදු 16 දක්වා රජයේ අධ්‍යාපන ප්‍රතිපත්තියට අනුව අධ්‍යාපන ලබා දිය යුතු බව අප අවධාරණය කරනවා. ඒ අනුව කටයුතු නොකරන සියලුම පාසල් තහනම් කිරීමට අපි කටයුතු කරනවා. අනිකුත් මධ්‍ය සහ පාසල් අධ්‍යාපන දෙපාර්තමේන්තුව සමග එකතු වී නියාමනය කිරීමට කටයුතු කරනවා. වර්තමාන රජයේ බලයට පත් වූ පසු ප්‍රහාරයට අවශ්‍ය පසුබිම ඍජුව සහ වක්‍රව නිර්මාණය කළ මෙරට ක්‍රියාත්මක වන අන්තවාදී සංවිධාන 11ක් හඳුනා ගැනීමෙන් එම සංවිධාන නුදුරේදීම තහනම් කිරීමට අපි කටයුතු කරනවා. පාසල් ගුරු අත්පොත්වල ඇතුළත්ව ඇති ඉස්ලාම් මූලධර්මවාදය සම්බන්ධ ඉගැන්වීම් ඇතුළත් පෙළපොත් නිවැරදි කිරීමට දැනටමත් පියවරගෙන තිබෙනවා. මෙහිදී පළවෙනි වසර සිට 13 වසර දක්වා ගුරු සහ පෙළපොත්වල අන්‍යාගම් වලට එරෙහිව නැගී සිටීම සඳහන් වන අතර ආගමික සහජීවනයට හානි වන ආකාරයෙන් වහාබි සහ සලෆි මූලධර්මවාදී ප්‍රතිපත්ති සූක්ෂම ලෙස ඇතුළත් කර තිබෙනවා. ඒවා විෂය නිර්දේශයන්ගෙන් ඉවත් කිරීමට බුර්කාව පැළඳීම තහනම් කිරීමට කඩිනමින් කටයුතු කරනවා. ඒ වගේම ළමා සහ කාන්තාව වෙනුවෙන් අඩු වයස් විවාහ සහ දික්කසාද පිළිබඳ නීති සමස්ත ජනතාවට බලපාන පොදු නීතියක් යටතට ගැනීමට අධිකරණ අමාත්‍ය සමග අපි කටයුතු කරනවා. අප හෙලා දැකිය යුත්තේ යම්කිසි ආගමක් නොව ආගමික අන්තවාදයයි. මෙම ප්‍රහාරය පොළඹවා ඇත්තේ ඉස්ලාම් ආගම නොව වහාබිවාදය මත ගොඩනගුණු අන්තවාදයයි. මුස්ලිම් වලට පක්ෂපාතී වීම සහ මුස්ලිම් නොවන අයට ද්වේෂ කිරීමට පෙළඹෙන වහාබි ආයතන අපි තහනම් කරනවා. සාමකාමී රටට ආදරය කරන මුස්ලිම් ජනතාව මෙම පාස්කු ප්‍රහාරය සම්බන්ධ විමර්ශන කටයුතු වලදී අපට සහාය දෙනවා.
මෙහිදී වසර ගණනාවක් කටාර් රාජ්‍යයේ සිටි මොහොමඩ් ඉබ්‍රාහිම් මොහොමඩ් නෞෆර් ඉතාම වැදගත් මෙම නෞෆර් නැමැත්තා සහරාන් සමග සම්බන්ධ වෙමින් ප්‍රහාරය දක්වා ඔහුව මතවාදීව මෙහෙවා ඇති බවට දැනට ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ටාශයෙන් සිදු කරන විමර්ශනවලදී පැහැදිලි වෙනවා. එයින් මෙම ප්‍රහාරයේ පිටපත සිටි ප්‍රධානතම මූලධර්මවාදියා මෙන්ම සහරාන්ව මෙම ප්‍රචණ්ඩ කාර්යත්වයට යොමු කළ ප්‍රධානතම පුද්ගලයෙකු ලෙස නෞෆර් හඳුනාගෙන තියෙනවා. සරත් වීරසේකර කරපු ප්‍රකාශය කාරණා ගණනාවක් කියවෙනවනේ මේ වෙන විට. ඒ අතරේ අද පත්තරේ ප්‍රධාන ශීර්ෂපාඨය දැන් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අන්තවාදීන් 5 දෙනෙක් ගැන විමර්ශනය කරන්න නීතිපතිගෙන් පොලිස්පතිට නියෝග බුද්ධිමාල් රුබේරුලියන්. ලූක්මාන් තාලිබ් අබු හින්ද් ලූක්මාන් තාලිබ් බහමඩ් හෙවත් අබු අබ්දුල්ලා රිම්ෂාන් සහ මහෙන්ද්‍රන් පුලස්තීනි හෙවත් සාරා ජස්මින් යන 5 දෙනා පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාවේ 17 වෙනි පරිච්ඡේදය යටතේ සඳහන් බව නීතිපති කියනවා. පාස්කරිදා කතෝලික දේවස්ථාන හා තරු හෝටල් ඉලක්ක කර මරාගෙන මැරෙන ප්‍රහාර මාලාවක් එල්ල කිරීමේ සිද්ධියට සම්බන්ධ බවට හෙළි වූ අන්තවාදීන් 5 දෙනා අනාවරණය කර ගැනීම සඳහා වහාම විමර්ශනයක් සිදු කරන ලෙස නීතිපතිවරයා පොලිස්පතිවරයාට ඊයේ නියම කරනවා. පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයාබැලීම සඳහා පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේදී හෙළි වූ කරුණු මත එම කොමිෂන් සභා වාර්තාවේ සඳහන් කොට ඇති මෙම පුද්ගලයන් සම්බන්ධයෙන් නීතිපතිවරයා එලෙස නියම කොට තිබෙනවා. ඒ අද පත්තරේ ප්‍රධාන ශීර්ෂපාඨ වාර්තාව. හරිද? එතකොට දැන් මම යනවා දිවයින පත්තරේට. දිවයින පත්තරේ තියෙනවා මෙහෙම කතාවක්. නීතිපතිගෙන් කාදිනල්තුමාට පොරොන්දුවක් ඒ.ජේ. අබේනායක ලියයි. පාස්කු ප්‍රහාර මාලාවට ඍජුව හෝ වක්‍රව සම්බන්ධව ඇති අපරාධකරුවන්ට පමණක් නොව එකී ප්‍රහාර මාලාව වළක්වා ගැනීමට අපොහොසත් වූ ආරක්ෂක අංශ නිලධාරීන් හා සෙසු වගකීම්වන්ට නීතියෙන් ගැලවී යාමට ඉඩ නොතබා ඔවුන් සියලු දෙනාට එරෙහිව නීතිමය පියවර ගැනීමට තමන් සියලු ප්‍රයත්න දරන බව නීතිපති දප්පුල දිලිවේරා කොළඹ අගරාධිගුරු අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල්තුමාට පොරොන්දුවක් ලබා දීලා තියෙනවා. පස්ගේ 8 වෙනිදා කොළඹ අගරාධිගුරු මැදුරේදී අගරාධිගුරුතුමන් බැහැදැක උන්වහන්සේට එකී විමර්ශන සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කර දුන් නීතිපතිවරයා එම පොරොන්දුව ලබා දී තිබෙනවා. නීතිපතිගෙන් කාදිනල්තුමාට පොරොන්දුවක් එහෙමත් සඳහන් එනවා. දැන් ඒ අතරේ අර ඉස්සෙල්ලා මම සරත් වීරසේකරගේ වාර්තාවක් කියනකොට එක තැනක සඳහන් කළා ඔහු කියපු කතාවක් ළමා හා කාන්තාවන් වෙනුවෙන් අඩු වයස් විවාහ සහ දික්කසාද පිළිබඳ නීති සමස්ත ජනතාවටම බලපාන පොදු නීතියක් යටතට ගැනීමට අධිකරණ අමාත්‍යාංශයේ කටයුතු කරන බව ඇමති සරත් වීරසේකර කිව්වා කියලා. නීතියක් නම් හැමෝටම එකක් වෙන්න ඕනේ. ඔව්. හැබැයි ඊයේ අසද්සාලි කියපු කතාව අපි දැන් බලලා ඉමු. උළුවට ජාතිවාදය ගැහුවාම ඉතින් එනවා මුස්ලිම් නීතිය අල්ලගෙන. මුස්ලිම් නීතිය කවුරු වෙනස් කරාද අපි වෙනස් කරන්නේ නැහැ. අපේ නීතිය අපිට. ඔයගලගේ නීතිය ඔයගලන්ට. ඒවා හරි වැරදි බලන්නේ අපි. අපිට කුර්ආනයයි හදීසයයි ශරියයි තමයි අපේ නීති රීති නම් අපි ඒක ගරු කරනවා මිසක් රජේ නීතිය බලන්නේ නැහැ. රජේ නීතිය රජේට රටට. ඒක එක පැත්තක තිබිච්ච දෙයක්. අපේ වටාව ඇවිල්ලා අපේ නීතිය කුර්ආනයේ හදීස් නබිතුමාගේ හදීස් එක ඒ ඇරෙන්න අපිට ඊට පිට නීතියක් අපිට නැහැ. අපි ඒක තමයි ගරු කරන්නේ. අපි ඒක පිට තමයි ජීවත් වෙන්නේ. මෙච්චර කල් ජීවත් වුණේ මේ අවුරුදු 73ක් ඉදාස හම්බ වෙලා තිබිච්ච නීතිය මේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ආවා කියලා වෙනස් කරුවා කියලා අපිව වෙනස් කරන්න බෑ. අපේ නීතිය අපිට. කැන්ඩියන් නීතිය නුවර කට්ටියට. දේශබලම් නීතිය යාපනයේ කට්ටියට. ඒ ඔක්කොටම පන්සල් පල්ලි කෝවිල් චර්ච් ඔක්කොටම නීති රීති ගෙනාවනේ. ඒ නීති රීති ඒවම තියෙනවා. ඒවා වෙනස් කරන්න බෑ. වෙනස් කරුවයි කියලා පොතෙන් වෙනස් කරුවයි කියලා අපේ වෙනස් කරන්න පුළුවන්ද? බෑ. අපේ ජීවන රටාව වෙනස් කරන්න පුළුවන්ද? බෑ. අර සල්ලි තියෙන මිනිහා හතරක් බැන්දාම මේගොල්ලන්ට තියෙන ප්‍රශ්නේ මොකද්ද? හතරක් බඳින්නේ එක විදිහටම හතරම තියන්න පුළුවන් එකට. ඒකට පිටින් ගිහිල්ලා නීති ගෙනල්ලා අලි සබ්රිව බිලිගෝඩ් කරන්න එපා. සද්දේ කනත් රිදෙන තරමට සද්දේ. ඊළඟ කාරණාවට යමුනේ. විමල් ටෙරේව රිෂාඩ්ගෙන් CIDට පැමිණිල්ලක්. කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ විසින් 2021 මාර්තු 9 වෙනි දින සිදු කළ බව කියන ප්‍රකාශයක් සම්බන්ධව විධිමත් පරීක්ෂණයක් පවත්වා යුක්තිය ඉටු කිරීමට අවශ්‍ය නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලා වන්නේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සමස්ත ලංකා මහජන කොංග්‍රස් පක්ෂ නායක රිෂාඩ් බදූදීන් ඊ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.
හොඳයි දැන් අප සූදානම් ඔව් කියන දේ අහන්න. මට කිසිම සම්බන්ධයක් මට හෝ මගේ සහෝදරයාට සහරන්ත එක්ක තිබ්බ නෑ කියලා මම එදත් කිව්වා අදත් කියනවා. ඒක තමයි ඇත්ත. විමල් වීරවංශ ඇමතිවරයා ඊයේ කරපු ප්‍රකාශය අමූලික බොරුවක්. එතුමා දිගටම බොරු ප්‍රචාරය කරන යාගේ දේශපාලන වාසියට එයා හොඳටම වැටිලා ඉන්නේ. එතුමාට මම අභියෝග කරනවා පුළුවන් නම් ඔයා කියප එක ඔප්පු කරන්න. මම CADට පැමිණිල්ලක් කරලා තියෙනවා. මම CAD එකෙන් බලාපොරොත්තු වෙනවා. වහාම මේ පරීක්ෂණ පවතලා නීතිමය කටයුතු ගන්න ඕන කියලා මම ඉල්ලීමක් කරලා තියෙනවා. දැන් ඔහුගේ ප්‍රකාශය තාම්මට ඇහෙන්නේ අර අසත්සාලිගේ සද්දේ ඒ කතාන්දර අතරේදී අපි එකම රටක ශ්‍රී ලාංකිකයන් විදියට ඉන්නේ. එතකොට එකම රටක එකම නීතිය කියන කාරණාව කොයිතරම් වැදගත්ද කියන දේ ආයේ පැහැදිලි කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. නොතේරෙන අයට නොතේරුණාට තේරෙන අයට ඒක හොඳට තේරෙනවා. ඒ අතරතුරේදී අපි ඊළඟට සූදානම් වෙනවා ඒ දේශපාලන ධාරාවේ උන්දලා කියපු කතා කීපයක් බලන්න යන්න. ඔහොම බලන්න රංජිත් මද්දුම් බණ්ඩාර මොනවද කියන්නේ කියලා. පාස්කු වාර්තාවේ වෙලුම් 22ක් හංගලා ජේ.ටී. ඩි සිල්වා සහ අනුරාධා හේරත් වාර්තා කරන්නේ රංජිත් මද්දුම් බණ්ඩාරගේ රුව සහිත මව්බිම් ප්‍රධාන පිටුවේ සටහන මේ. එතකොට ඔහොම බලන්න මහින්දානන්ද අලුත්ගමගේ මොනවද කියන්නේ කියලා. කළු ඉරිදා විරෝධයේ දවසේ හරින් පල්ලිය ඉස්සරහා ක්‍රිකට් ගැව්වා. එමයි මහින්දානන්දගේ රුව සහිත වාර්තාව දාලා තියෙන්නේ. ජේ.ටී. ඩි සිල්වා අනුරාධා හේරත් සමගින් මව්බිම් පත්තරයට වාර්තාව අරන් ඇවිල්ලා තියෙන්නේ. ඊළඟට සරත් ෆොන්සේකා මොනවද කියන්නේ? එයා කියපු කතාව දැන් බලන්න. වත්මන් ආණ්ඩුව මුස්ලිම් ජනතාවගේ ඡන්ද අපේක්ෂාවෙන් පාස්කු ප්‍රහාරය ගැන ගැඹුරින් අධ්‍යයනය කරන්නේ නැහැ. සාධාරණ ඉෂ්ට කිරීම තමා සිංහල බෞද්ධ නායකයෙක් ලෙස පොරොන්දු වෙනවා. ඒවයි ඔහු සඳහන් කිරීමක් කරන්නේ. වත්මන් ආණ්ඩුව තුළ මීළඟ ජනාධිපතිවරණයේදී සිංහල බෞද්ධ නායකයෙකුට ජයග්‍රහණය කිරීමට නොහැකි බවට මතයක් හටගෙන තිබෙන බවත්. ඒ අනුව මුස්ලිම් ජනතාවගේ ඡන්ද අපේක්ෂාවෙන් පාස්කු ප්‍රහාරය ගැන ගැඹුරින් අධ්‍යයනය නොකරන බවත් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සඳහන් කළා කියලයි දාලා තියෙන්නේ ඊයේ පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින්. යාද පත්තරේ දාලා තියෙනවා. ඒතකොට ඊයේ පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් මහින්දානන්ද අලුත්ගමගේ කියනවා යහපාලන රජයේ සංහිඳියාවට මුල් තැන ලබා දීම හේතුවෙන් පාස්කු ඉරිදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල වුණා. දිනේෂ් සමරකෝන් මයිලි යන්නේ. යහපාලන රජයේ ජාතික ආරක්ෂාව වෙනුවට සංහිඳියාවට මුල් තැන ලබා දීම හේතුවෙන් පාස්කු ඉරිදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල වූ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සඳහන් කිරීමක් කළා තියෙනවා. ඒ ධාරාවේ ඒ අය කියපු කතාව හැබැයි දැන් පැහැදිලිවම අගරාධිගුරු උන්වහන්සේ මේ පාස්කු කතන්දරයත් එක්ක සාධාරණීය වින්දිතයන්ට ඉටවනතුරු පැහැදිලි ස්ථාවරයක ඉන්නවා. ඒ අතරතුරේදී අනිකුත් කණ්ඩායමුත් ඒ පිළිබඳව ඉන්නවා. සමස්ත ජනතාව ඉන්නවා. පාස්කු ප්‍රහාරයේ වගකියුත්තන්ට නිසි දඬුවම් ලැබෙන්න ඕනි කියන මතේ. එතකොට නීතිපති කාදිනල්තුමාට පොරොන්දුවක් ලබා දුන්න පුවත් වාර්තා කරලා තියෙනවා. අපි ඉස්සරහා ගැන අවධානයෙන් ඉමු. හොඳයි ගොඩක් දේවල් කතා කළා. දැන් අපිට කතා බහ කරන්න තියෙන්නේ අලි ගැන කතාවක්. අලි ගැන කතාව දුරදිග ගියා. අලි ගැසට්ටුව පමා කළාට ගොවියෝ අම්බලන්තොට වටලති. රත්න චන්ද්‍රසේන සහ අම්බලන්තොට සනත් ලියන්. හම්බන්තොට යෝජිත වන අලි කළමනාකරන රක්ෂිත එය ගැසට් කිරීම ප්‍රමාද වීම හේතුවෙන් වල්සපුගල ගොවීන් දැන්ට පවත්වාගෙන යන උපවාසයට සහාය දක්වමින් හම්බන්තොට දිස්ත්‍රික් ගොවිජන එකමුතුව අම්බලන්තොට නගරයේදී ඊයේ දහවල් උද්ඝෝෂණයක් පවත්වනවා. අම්බලන්තොට පැවති ගොවි උද්ඝෝෂණය හේතුවෙන් කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ පැයකට ආසන්න කාලයක් වසා තැබීම නිසා ප්‍රධාන මාර්ගයේ රථවාහන ගමනාගමනයේ මුළු මනින්ම ඇනහිට තිබුණා. විකල්ප මාර්ග භාවිතා කරමින් පොලිසිය වාහන ගමනාගමනය සිදු කළද ප්‍රධාන මාර්ගයේ රථවාහන පෝලිම් දක්නට ලැබුණා. වල්සපුගල ගොවීන් දැනට දින 50කට වැඩි කාලයක් විරෝධතාවයේ යෙදී සිටින ස්ථානයේ සිට ගොවීන් රථවාහන පෙළපාලියකින් අම්බලන්තොට නගරයට පැමිණි අතර දිස්ත්‍රික්කයේ සෙසු ප්‍රදේශවලින් පැමිණි ගොවීන්ද එකට එකතු වී අම්බලන්තොට නගරයේ ඔල්ලෝසු කණුව ඉදිරිපිටදී විරෝධතාව පැවැත්වුණා. මේ කොච්චර කාල සීමාවක් තිස්සේ දිග්ගැහෙනවද මේක බලධාරීනි මේ ගැන විශේෂයෙන්ම බලන්න. වෙලාව මතක් කළා උද්ඝෝෂණයත් බලමු.
හම්බන්තොට යෝජිත වනාලි කළමනාකරණ රක්ෂිතයේ ගැසට් කිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් වල්සපුගල ගොවින් ආරම්භ කර තිබූ උපවාසයට සහාය පළ කරමින් අම්බලන්තොට නගරයේදී විරෝධතාවක් පැවැත්වුණා. අප වාර්තාකරු පැවසුවේ එම විරෝධතාවට ගොවින් 10කට අධික පිරිසක් සහභාගී වී සිටි බවයි. විරෝධතාකරුවන් දියත් කළ විරෝධය හේතුවෙන් කොළඹ කතරගම ප්‍රධාන මාර්ගය අම්බලන්තොට නගරයෙන් අවහිර වී තිබුණේ මෙලෙසින්. මාර්ගට විතර කාලයක් දුන්නනේ. ඔබතුමාලා ගෙලීමක් තියෙන අපි මේ උසාවි නියෝග නම් මොන වැඩක් නැහැ. මනුස්සත්වයෙන් මේ කතා කරන්නේ. මනුස්සත්වයෙන් වෙන දෙයකට නෙවෙයි. අද මේ පොලිසිය විසින් මේ අපෙන් ඉල්ලා සිටිනවා මහ ජනතාවට හිරිහැරයක් නොවෙන්න මේ පාර ලබා දෙන්න කියලා. ඔබතුමාලගෙන් අපි ඉල්ලා සිටිනවා මහ ජනතාවට නිදහසේ ජීවත් වෙන්න පරිසරයක් හදලා දෙන්න. මේ පැය භාගික පැයක අවසරය නෙවෙයි. මේ රටේ මරණකන් ජීවත් වෙන්න අවශ්‍ය කරන අවසරය ලබා දෙන්න කියලා. මහත්වෝ මතක තියාගන්න ගිය අවුරුද්දට වලවේ වම්මියුර විතරක් අලි 21ක් මිනිස් ජීවිත 13ක් 8 දෙනෙක් අපඝාත කරපු ප්‍රශ්නයකටයි මේ ජනතාව ඇවිල්ලා තියෙන්නේ. වල්සපුගල ගොවින් ආරම්භ කර තිබූ උපවාසයට සහාය පළ කරමින් ගොවි සංවිධාන කිහිපයක් දින 53ක් පුරා සත්‍යග්‍රහයක නිරත වුණා. කෙසේ වෙතත් වනජීවි අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගෙන් ලිඛිත පොරොන්දුවක් ලැබීමත් සමග වල්සපුගල ගොවින් ආරම්භ කර තිබූ මාරාන්තික උපවාසය අවසන් කරනු ලැබුවා. එතකොට ඇමති චමල් ඊයේ කියනවා හම්බන්තොට අලි ගැසට්ටු අද හෙටම ඩයනා උද්‍යාංග නිලියන්. හම්බන්තොට යෝජිත වනාලි කළමනාකරණ රක්ෂිතයට අදාළ ගැසට් පත්‍රය මුද්‍රණයට යැවීමේ අත්‍යවශ්‍ය පියවර ගණනාවක් මේ වන විට අවසන් කර ඇතැයි වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ කියනවා. රටට නවනීති රෙගුලාසි හඳුන්වා දී මේදී සැලකිය යුතු කාලයක් ගතවීම සාමාන්‍ය තත්ත්වයක් බවත් අදාළ ගැසට් පත්‍රය මුද්‍රණයට ගතවන කාලයේ නොයවසා ජනතාව විරෝධතාවල යෙදීම ප්‍රහෙලිකාවක් බවත් අමාත්‍යරයා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා. මෙම වනාලි රක්ෂිතය ප්‍රකාශයට පත් කිරීමේ ගැසට් පත්‍රය මාසක් ඇතුළත මුද්‍රණය කරන බවට ඉක්ුත් 21 වෙනිදා ජනවාරි තමන් දුන් පොරොන්දු අනුව නියමිත කාලයේදී ඒ වෙනුවෙන් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගැනීමට ක්‍රියා කර ඇතැයි චමල් රාජපක්ෂ එහිදී සඳහන් කරලා තියෙනවා. ඔව් වැඩි පිළිවෙල අපි දියත් කළා ඉක්මනින් අවසන් කරමු ඔවුන් වෙනුවෙන්. එතකොට අද ලංකාදීපේ දානවා ඇමති චමල් පාර්ලිමේන්තුවේදී කියපු උඩින් ගිය කතාවක්. මාර ෑමක් ගිහිල්ලා තියෙන්නේ. ඇමතීන් නිලධාරීන් උඩින් ගිහින් ගුවන් හමුදාවට කෝටියක් පොළු තියලා සුජිත් හේවාජූලිගේ අංජුල මහී කෙක්කලියන්. ඇමතවරුන් හා රජයේ නිලධාරීන් සදා පසුගිය 2018 අතර කාලයේදී ලබාගෙන තිබූ ගුවන් යානා පාසුකම් වෙනුවෙන් අමාත්‍යාංශ ඇතුළු රජයේ ආයතන 10ක් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට රුපියල් කෝටියකට ආසන්න මුදලක් ගෙවීම පැහැර ඇතැයි ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ පාර්ලිමේන්තුවේදී ඊයේ කරපු සඳහන් කිරීම මේ දාලා තියෙන්නේ. ගුවන් හමුදාවට මුදල් වැඩි ප්‍රමාණයක් මෙසේ ගෙවීම පැහැරහන් ලැබ ඇත්තේ ජනාධිපති ලේකම් කාර්යාලය විසිනි. ඒ 2014 2015 අතර කාර්යාලයේදී ජනාධිපති ලේකම් කාර්යාලයේ එම කාලයේදී ගෙවීම් පැහැර ඇති මුදල රුපියල් 24 ලක්ෂයක් පමණ වේ කියලත් වැඩිදුරටත් දාලා තියෙනවා. ඊට අමතරව ඒ අවුරුදු පිළිබඳවත් දිගටම ගණන් හෙලව් ටික පළ කරලා තිබෙන අවස්ථාව තමයි බලන්න පුළුවන්කම තියෙන්නේ. බෞබින් පත්තරයට අවධානය. යාපනයේ අල කිලෝව රුපියල් 100ට මිලදී ගන්න අගමැති සතුසට කියයි වවුනියාවේ රසාදි වාර්තාව අරන් එන්නේ. ඒ අල ගැන කතාව. මේ දිනවල අස්වැන්න නෙළන යාපනයේ ගොවීන්ගෙන් අල කිලෝවක් රුපියල් 100ත් 110ත් අතර මිලකට මිලදී ගන්නා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සතුසට දැනුම් දී තිබීම සම්බන්ධයෙන් යාපනයේ අල ගොවීන් දැඩි සතුටටපත් වෙලා ඉන්නවා. යාපනයේ අල වගා කරන ගොවීන්ගේ සංගමයේ උපසභාපති එස් චන්ද්‍රසේකරන් කියා සිටියේ වාර්ෂිකව යාපනයේ අල අස්වැන්න නෙළන කාලයට කිලෝවක් රුපියල් 40කටවත් තොග වශයෙන් අල විකිරීමට නොහැකි වන බවයි. ඒත් මෙවර අල මිලදී ගැනීම සඳහා ස්ථාවර මිලක් රාජ්‍ය විසින්ම ප්‍රකාශයට පත් කිරීමත් අලතොග මිලට ගන්නා ලෙස සතොසට සිදු කර ඇති දැනුම් දීමත් යාපනයේ අල ගොවීන් දිරිමත් කිරීමක් බව උපසභාපතිවරයා සඳහන් කර තිබෙනවා. අල ගොවීන් දිරිමත් කරන්නට ගත්ත පියවරක් අගමැති සතොසට කියලා යාපනයේ අල කිලෝව 100ට මිලදී ගන්නයි කියලා. හරි දැන් තවත් කතා කීපයකට අපි අවධානය යොමු කරන්න සූදානම් වෙන්නේ. රනිල්ගේ අලුත්ම තීරණය රංග කියයි උපතිස්ස පෙරේරායි වාර්තාව අරන් එන්නේ.
බලමු මොනවද කියන්නේ කියලා. ජාතික ආරක්ෂාවට වර්තමානයේදී සහ ඉදිරියේදී විය හැකි තර්ජන හඳුනාගෙන ඒවා වැළැක්වීම සඳහා පියවර ගණනාවක් සභාවේ මේ වෙන කාරණාවක් මම ඒකට අදාළ කාරණාවක් කියන්න. එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ එජාප ජාතික ලැයිස්තු ධූරයට නම් කළ යුතු බව පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ගේ අදහස වත් ජනතාව එම ජ්‍යෙෂ්ඨයන්ගේ අදහස බැහැර කර ඇති බැවින් ජනතාව තෝරාපත් කරගත් කණ්ඩායමට වැඩ කිරීමට අවස්ථාව සලසා දී පක්ෂයේ ශක්තිමත් කර ලෙස යලි ගොඩනැංවීම එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ අදහස වී ඇතැයි එහි මහලේකම් පාලිත රංගි බණ්ඩාර කියනවා. එජාප ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට අයෙකු පත් කරන්නේ නැද්දැයි සිරිකොත මූලස්ථානයේ ඊයේ පැවති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මෙම අදහස් පළ කළ මහලේකම්වරයා සුදුසු අවස්ථාව එළඹි කල්ලි එජාප ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයා නම් කරන බවත් සඳහන් කර තිබෙනවා. ඔව් අපි පොඩ්ඩක් මේකේ එක පැත්තක් සාධනීයව කතා කළොත් ඕනෑම පක්ෂයකට තියෙනවා බැස යන කාල සීමාව. ඊට පස්සේ ශක්තිය සම්පන්නව ජනතාවාදී වෙලා වැරදි වෙච්ච තැන් හදාගෙන ජනතාව අතරට ඇවිල්ලා නැවත ඔවුන්ට යථා තත්ත්වයට එන්න ජනතාවාදී වෙන්න ඔවුන්ට තියෙන අයිතියක්. ඒක පැහැදිලි. ඒක ගැටලුවක් නැහැ. ඒ ජාතික සංවිධායකත් පත් කරන්නේ නැතුව ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයටත් තාම කෙනෙක් යවන්නේ නැතුව එතනට එන්නේ කොහොමද කියන ප්‍රශ්න තමයි ඊළඟට තියෙන්නේ. වෙන කතා කීපයකට අවධානය යොමු කරන්න සූදානම් වෙන්නේ දැන්. නියමිත වේලාවට නොසිටි හිරුනිකාට අධිකරණයෙන් තරයේ අවවාද බුද්ධිමාල් රුබේ රුලියන්. අත්අඩංගුවට ගන්නා ලෙස නිකුත් කළ වරෙන්තුව ආපසු කැදවයි. නිසි වේලාවට අධිකරණයේ පෙනී සිටින ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුනිකා ප්‍රේමචන්ද්‍රට තරයේ අවවාද කළ කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා එය අත්අඩංගුවට ගන්නා ලෙස නියම කරමින් නිකුත් කළ වරෙන්තුව ආපසු කැඳවීමටද ඊයේ නියම කළා තියෙනවා. අධිකරණ කටයුතු ආරම්භ කරන්නේ උදෑසන 10ට බවට ලැබුණු වැරදි උපදේශයකට අනුව මාස 1කමාරක් වයසෙත සිය බිරිඳාට කිරි දෙමින් ඇය අධිකරණ පරිශ්‍රයේ සිටියද අධිකරණ කටයුතු ආරම්භ කරනු 9:45ට ඇය අධිකරණයට පැමිණ නැතයි කියමින් නීතිඥවරිය කළ ඉල්ලීමක් පිළිගනිමින් විනිසුරුවරයා එලෙස නියම කළා. එහෙමයි අද පත්තරේ සටහන දාලා තියෙන්නේ. ඒ ඊයේ දවසේ කතන්දරයක් මේ වතු කම්කරුවනේ ඔබ ගැන කතාව මල් පල ගැන්වී තිබෙනවා. මේ වෙනුවෙන් කොච්චර කාලයක් ඔබට බලාගෙන ඉන්න උනාද? අපත් කොච්චර අවස්ථාවේදී හඬ නැගුවාද මේ කාරණාව වෙනුවෙන්? ගැහුවා ගැසට්ටුව යන්තම් ඇති. වතු සේවක අවම වැටුප රුපියල් 1000ක් වුණු ගැසට්ටුව නිකුත් වෙයි. චාමර සම්පත් ලියයි. අවම දෛනික වැටුප රුපියල් 900ක් සහ අයවැය සහන දීමනාව ලෙස රුපියල් 100ක මුදලක්. වතු සේවකයන්ගේ අවම දෛනික වැටුප රුපියල් 1000ක් බවට පත් කිරීමේ ගැසට් නිවේදනය කම්කරු අමාත්‍යාංශ ලේකම් UK මාපා පතිරණ විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව මෙම වැටුප් වැඩි කිරීම පසුගිය 5 වෙනිදා සිට බලපෑත්වෙන බව එම ගැසට් නිවේදනයේ සඳහන් කර තිබෙනවා. වතු සේවකයන්ගේ අවම දෛනික වැටුප රුපියල් 900ක් සහ අයවැය සහන දීමනාව ලෙස රුපියල් 100ක මුදලක් වශයෙන් සම්පූර්ණ මුදල රුපියල් 1000ක් ගෙවීම සඳහා පඩිපාලක සභා අනුමැතියකින් වෙලා තිබෙනවා කියලයි මේකේ වැඩිදුරටත් දාලා තියෙන්නේ. හරි එහෙමනම් වැවිලිකරුවන්ගේ සංගමය මොනවද කියන්නේ මේ ගැන? මෙන්න අහන්න කතාව. රජයේ නියෝගය පිළිපදිනවා නියමිත දිනේ සිට වැටුප් ගෙවනවා මාස කීපයක් වතු පවත්වාගෙන ගිහින් බලනවා කරන්න පුළුවන්ද කියලා. සංගමේ සභාපති භාතිය බුළුමුල්ල කියන්නේ චාමර සම්පත් ලියන්. වතු සේවකයන්ගේ දෛනික වැටුප ලෙස අනුමත වූ රුපියල් 1000ක මුදල අදාළ නියමිත දිනේ සිට ගෙවීමට කටයුතු කරන බව වැවිලිකරුවන්ගේ සංගමේ සභාපති භාතිය බුළුමුල්ල අද පුවත්පතට කියනවා. ආණ්ඩුව නියෝගයක් ලබා දුන් විට එය පිළිපැදිය යුතු බවත් මේ ආකාරයට ඉදිරියට කටයුතු කළ හැකිදයි මාස කිහිපයක් කටයුතු කර බැලිය යුතු බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරලා තියෙනවා. කරන්න පුළුවන්ද කියලා මාස කිහිපයක් බලනවා නෙවෙයි ඉතින්. කරගෙන යනු ඒගොල්ලන්ට 1000ක වැටුප දීලා ඕගොල්ලොත් ලාභ ලබලා සාධාරණ විදියට වැඩ කටයුතු කරගෙන යමු කළමනාකරණය කරගමු. මොකද අපේ රටේ කොයිතරම්නම් තැනක් තේවලට තියෙනවද කියලා අපි දන්න නිසායි මම එහෙම මතක් කරේ. දැන් යන් විදේශගත ශ්‍රමිකයන් පැත්තට එන්නත පැත්තට විදේශීකයන් ලංකාවට එනකොට තත්ත්වය ගැන කතා කීපයක් එක දිගට තියෙනවා. විදේශගතව සිටි ශ්‍රමිකයන් 80000කට අධික පිරිසක් යලි ශ්‍රී ලංකාවට පැමිණිලා නවෝදයා පවනිලියන්. බෞතරයක පැමිණ ඇත්තේ මැද පෙරදිග කලාපයේ රටවල් වලින්.
මේ වන විට විදේශගතව සිටි ශ්‍රී ලාංකිකීය ශ්‍රමිකයන් 80000කට අධික පිරිසක් මෙරටට පැමිණ ඇති බව වාර්තා වෙනවා. ඉන් බෞතරයක් පැමිණ ඇත්තේ මැද පෙරදිග කලාපයේ රටවල් වලින්. විවිධ හේතුන් මත කුවේට් රැඳවුම් කඳවුරුවල හා තානාපති කාර්යාලය ආරක්ෂිත නිවස්නේ රඳවාගෙන සිටි ශ්‍රී ලාංකිකයන් රජයේ මැදිහත්වීමෙන් දිවයිනට ගෙන්වීමට පියවරගෙන ඇති අතර ඒ අනුව 100 දෙනෙකුගෙන් සමන්විත පළමු කණ්ඩායම කට්නායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගොන්තොටුපළින් පසුගිය 8 වෙනිදායි දිවයිනට පැමිණි. ඒකත් එක්කයි සටහන මතක් කරලා දාලා තියෙන්නේ. එතකොට ඔබ දන්නවාද අද දවස මාර්තු 11 වෙනිදා. ඔබට මතකද ගිය අවුරුද්දේ මාර්තු 11? ඔබට මතකද? පළමු ශ්‍රී ලාංකික කොවිඩ් රෝගියා වාර්තා වී වසරයි ඉන්දික ඒවා විතරණලිය. පළමු ශ්‍රී ලාංකික කොවිඩ්-19 රෝගියා හඳුනාගෙන අදට වසරක් ගත වී තිබෙනවා. පසුගිය වසරේ මාර්තු 11 වෙනිදා සිට ඊයේ දිනේ දක්වා කාලය තුලදී රෝගීන් 86643 දෙනෙක් මෙරට හඳුනාගෙන තියෙනවා කියලා තවදුරටත් දාලා තියෙනවා. පසුගිය වසරේ මාර්තු 11 වෙනි දින සිට සැප්තැම්බර් 11 දක්වා වූ මාස 6ක කාලය තුලදී COVID-19 රෝගීන් 3155ක් වාර්තා වී තිබෙන අතර මියගිය ප්‍රමාණය 45. හැබැයි ඊට පස්සේ දෙවන රැල්ල ගහපු ගැහිල්ල තමයි මේ. ඒක තමයි රටේ ආර්ථිකයට රටේ දෛනික කටයුතු වලට දැඩි ලෙස බලපෑම් එල්ල කළේ. ගිය අවුරුද්දේ මාර්තු 11 වෙනිදා පළමු ශ්‍රී ලාංකික කොවිඩ් ආසාදිතය වාර්තා වුණාට පස්සේ ඉන්න අනතුරු අපි රට වසා තැබුවා. ඊට පස්සේ නැවත වතාවක් සුදුවැල්ලෙන් නේද? හරි නේද මං කිව්වා. සුදුවැල්ලෙන් රෝගීන් මතුවෙන්න ගත්තට පස්සේ ඒකත් ටිකක් රැල්ලක් විදියට ගියා. හැබැයි ඒක පාලනය කරගෙන ඊට පස්සේ තමයි මේ අර ගම්පහ පැත්තේ කතන්දරෙත් එක්ක එක පාටම දෙවන රැල්ල ගහන්න ගත්තේ. දැන් කීපයක කතා කීපයක් එක්ක පොකුරු ගහන්න ගත්තේ. ඒ පොකුර ඇදිච්ච ඇදිල්ලයි මේ. ඊයේ වන විට සමස්ත ආසාදිතයන්ගේ සංඛ්‍යාව 86685. එතකොට චීනය 90007 දෙනෙක්. චීනය 90000 පැන්න 89000 ගානේ සෑහෙන කාලයක් වානුවක් තිබුණා. චීනයේ ආසාදිතයන් ඊයේ 5 දෙනාද කොහෙද වාර්තා වෙලා තියෙන්නේ. අපේ රටේ ඊයේ 342ක් වාර්තා වුණා. අපි දැන් පාලනය කරගෙන යන්නේ. හැබැයි ඊයේ හොඳම දේ 457ක් දැන් ඔබට කියන්නට ප්‍රතිකාර ලැබෙන සංඛ්‍යාව රෝහල්ගත වෙලා 3000ට වඩා අඩුයි. ඒ 2960යි. කාලයකට පස්සේ 3000ට වඩා අඩු වුණේ. අනේ වාසනාවන්. අපි මේ තත්ත්වයේ මේ විදිහටම තියාගෙන යමු. ඒ පැත්තෙන් එන්නත්කරණය සිදු කරනවා. ඒ පැත්තෙන් රෝග මර්ධන කටයුත්ත වසංගත මර්ධන කටයුත්ත කරනවා. මේක අල්ලගෙන අපි යමු. චෝදනාවක් එනවා මෙන්න වජිරගෙන්. වජිර පෞගේ කාලේ රනිල් ගැන කොයි තරම් කතා කළාද? හැබැයි ඒ වජිර අද කියලා තියෙන්නේ එන්නත් ගැන කතාවක් උපුටා ගන්නේ දිනමින පත්තරෙන්. හැබැයි එකට යන්නට කලින් වජිරෙක් කතාවට යන්නට කලින් විදේශගත විදේශිකයන්ට ලංකාවට එනකොට මොකද්ද තත්ත්වය කියලා දිනමින පත්‍රයේ තියෙන වාර්තාවකට ගිහින් එමු. එන්නතගත් විදේශිකයන්ට නිරෝධායනය අවශ්‍ය නැහැ. සුභාෂිනී සේනානායක ලියන්නේ. කොරෝනා මර්ධන එන්නත ගැනීමෙන් අනතුරුව දිවයිනට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් සහ සංචාරකයන් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු නොකිරීමට රජයේ අවධානය යොමු වෙලා තිබෙනවලු. එන්නත් ගැනීමෙන් අනතුරුව දිවයිනට පැමිණෙන පුද්ගලයන් එලෙස නිදහස් කරන ලෙස කොවිඩ් ව්‍යාප්තිය වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුදා මුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සෞඛ්‍යාංශ වලින් ඉල්ලීමක් කර තිබෙනවා කියලා වැඩිදුරටත් දාලා තිනවා පත්තරේ. ඒ පත්තරේ සටහන ඊට පස්සේ වජිරෙක් කතාව මේ. එන්නත් කරණයෙන් ආණ්ඩුව ජනතාව නොමග යවනවා. ශිරෝමි අබේසිංහ ආරියරත්න ගණේගොඩත් එක්කයි ලියන්නේ. කොවිඩ් එන්නත් කරන වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී ආණ්ඩුව දිගින් දිගටම මහ ජනතාව නොමග යැවීමට කටයුතු කරන බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන සඳහන් කිරීමක් කළා තියෙනවා. මේකේ වැඩිදුරටත් දාන්නේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පෙරේදා පැවති මාධ්‍ය හමුවේදී ඔහු මේ බව සඳහන් කිරීමක් කළයි කියලයි. ඒ වජිර. හොඳයි ඊළඟ සටහන් වලට යන්න සූදානම් වෙන වෙලාවේ විරාමයක් කරගෙන යන්න. දිනමින පත්‍රයේ තියෙනවා අඩෙක්කලනාදන්ගේ ප්‍රකාශයක්. සජිත්ගේ නිවාස ගන්න ගිය පවුල් 7000ක් ණයකරුවන් වෙලා අඩෙක්කලනාදන් කියන්නේ
උතුරේ රසුල දිල්හාර එළියන් සජිත් ප්‍රේමදාසගේ නිවාස සංකල්පය අනුව නිවාස ගැනීමට ගියේ මන්නාරමේ පවුල් 7000කට පමණ නිවාස නොලැබී යාම පමණක් නොව ඔවුන් ණයකරුවන් පිරිසක් වීම රජය වහාම සොයාබලා ඔවුන්ට සාන සලසා දෙන ලෙස දෙමළ ජාතික සන්ධානයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩේක්කලනාදන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළා තියෙනවා. වෙනම එකක් ඒ දාලා තියෙනවා. එතකොට ඊයේ සජිත් පාර්ලිමේන්තුවේදී ඇසූ ප්‍රශ්නෙට මම දැන් ඔබේ අවධානය යොමු කරනවා. රංජන්ගේ නිවාඩු යෝජනාවට ඉඩ නොදෙන්නේ ඇයි? ස්වර්ණා විජේකෝන් සන්ධ්‍යා කරුණාරත්නත් එක්කයි ලියන්නේ. රංජන් රාමනායක මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට කැඳවන්නයි මාස ගණනාවක සිට විපක්ෂයක ලෙස ඉල්ලීමක් කළත් ඒකෙහිලා ප්‍රතික්ෂේප කරන කතානායකවරයා රංජන් රාමනායක වෙනුවෙන් ඉදිරිපත් කරන නිවාඩු යෝජනාව සභාවට ගෙනීමට ඉඩ නොදෙන්නේ මන්දේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේදී ඊයේ ප්‍රශ්න කළා තියෙනවා. මේ සම්ප්‍රදායෙන් බැහැරව කටයුතු කිරීමක් බවයි ඔහු කියන්නේ. දැන්ට දඬුවමක් විදින සිරකරුවෙකු පාර්ලිමේන්තුවට කැඳවා ගැනීම පිළිබඳ බරපතල නීතිමය ගැටලුවක් බැවින් රංජන් රාමනායකගේ මන්ත්‍රී ධුරය පිළිබඳ උසාවිය තීන්දුව දෙන තෙක් සිටින ලෙස කතානායක මහින්ද යාපා අබේවර්ධන මේදී පිළිතුරු දෙමින් කියා සිටියා. කතානායකවරයාගේ පිළිතුරක් තියෙනවා. ඒක අද දිවයින පත්තරේ සටහනක් විදිහට වෙනම දාලා තියෙනවා. අපි ශීර්ෂ පාඨය විතරක් බලමු. රාජ්‍යන්ට පාර්ලිමේන්තුව එන්න පුළුවන්ද? උසාවි තීන්දුව එනතුරු ඉන්න කතානායක කියන්නේ අකිත පෙරේරා රනිල් ධර්මසේනත් එක්ක එළියන්. දෙයන්දරදී අත්අඩංගුවටගත් කෝටි 68ක කුඩු හරක්කටාගේ බඩු හේමන්ත රන්දුණු මාතර චන්ද්‍රදාස එක්ක මේක ලියන. මාතර දෙයන්දර ප්‍රදේශයේදී ඊයේ අලුයම අත්අඩංගුවටගත් රුපියල් කෝටි 68කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් තොගය ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටින මේදිගම චින්තක හේවත් හරක්කටා නැමැති මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුට අයත් ඒවා බව පොලිස් විමර්ශන වලින් අනාවරණය වී තිබෙනවා කියලා පත්තර වාර්තාවේ දාලා තියෙන ආකාරයයි දක්නට ලැබෙන්නේ. හොඳයි ඊට පස්සේ අපි වෙනම කතා කීපයකට දැන් නැවත අවධානය යොමු කරනවා. කොළඹ ඔක්සිජන් හිඟයක් නැහැ. පරිසර අධිකාරී වාර්තාව කියන්නේ විනීතයම ගමගේ ලියන. කොළඹ වායු කලාපයේ ඔක්සිජන් ප්‍රතිශතයේ අඩුවීමක් නැතැයි පරිසර අමාත්‍යාංශයේ වායු සම්පත් කළමනාකරන හා ජාතික ඕසෝන් ඒකකය සහ මධ්‍යම පරිසර අධිකාරිය එක්ව කළ සොයා බැලීමකදී හෙළිවෙලා. කොළඹ නගරයේ ඔක්සිජන් මට්ටම ශීඝ්‍රයෙන් පාළ බස්මින් පවතින බව කොළඹ මහනගර සභාවේ නිලධාරීන් පිරිසක් පරිසර අමාත්‍යාංශයේ ඉක්ුද්දා පැවති සාකච්ඡාවකදී ඇමති මහින්ද අමරවීරට ප්‍රකාශ කළ අතර ඒ පිළිබඳ වහා සොයා බලන්නයි අමාත්‍යවරයා වායු සම්පත් කළමනාකරන ඒකකයට හා මධ්‍යම පරිසර අධිකාරියට උපදෙස් දීලා. ඒ අනුව කළ අධ්‍යයනයකින් පසුව එම අංශ දෙක විසින් සකස් කරන ලද වාර්තාවක් අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහට ලබා දීලා එම වාර්තාව අනුව කොළඹ වායු කලාපයේ ඔක්සිජන් හිඟයක් ඇතැයි පෙනී නොයන බව පරිසර අමාත්‍යාංශ නිලධාරියෙක් ලංකාදීපයට කියලා. ඇත්තට මේක එහෙමනම් හරි. මොකද පහුගිය දවස්වල ගොඩක් කතා බහට ලක් වුණා. අධ්‍යයනය කළා නිශ්චිතව වගකීමෙන් කියනවා නම් හරි වායු ගෝලීය ඔක්සිජන් මට්ටම ගෝලීය වශයෙන් ඉතා කුඩා ප්‍රමාණ වලින් අඩුවෙමින් පවතින අතර එම අඩුවීම වසරකට ඔක්සිජන් අණු මිලියනයකට අණු 19ක් පමණ වන බව පෙන්වා දුන්නා කියලායි දාලා තියෙන්නේ. මෙම අඩුවීම ශාකා සත්ව ප්‍රජාවන්ට මෙන්ම මානව සෞඛ්‍යයට කිසිදු බලපෑමක් ඇති නොවන තරමට සුළු කාරණයක් බව විද්‍යාත්මක සමීක්ෂණ මගින් තාවුරු වෙලා ඇතැයි ඔහු වැඩිදුරටත් කිව්වා කියලායි දාලා තියෙන්නේ. හරි එහෙම තාවුරු වෙලා තියෙනවා නම් හරි. අරක ඇඟේ පෙරලෙන්නේ කවද්ද? පෙරලන්න නම් එපා පුතෝ. ගෑස් මිල වැඩි කිරීම තීරණය මේ සතියේ මුදිතා දායනක් දෙලියන්. ගෑස් මිල වැඩි කිරීම සම්බන්ධයෙන් මේ සතිය තුළ තීරණයක් ගන්නා බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගිවන්න ලංකාදීපයට කියලා. ගෑස් මිල වැඩි කරනවාද නැද්ද යන්න තීරණය කරනු ලබන්නේ පාරිභෝගික සේවා අධිකාරිය සකස් කළ වාර්තාව කැබිනට් මණ්ඩලය තුළ සාකච්ඡා කිරීමෙන් අනතුරුව බවයි අලගිවන්න කියන්නේ. ගෑස් මිල අවම වශයෙන් රුපියල් 500කින් වැඩි නොකළහොත් තම සමාගම් කඩා වැටෙන බවට ලිට්‍රෝ ගෑස් සහ ලාෆ් ගෑස් සමාගම් ප්‍රකාශ කර තිබෙනවා. අපි ආයෙත් මතක් කරන්නේ අර ඉන්ධන මිල ගණන් පහළ ගිය වෙලාවේ ඒ වාසිය දුන්නේ නැහැ. ඒ වෙලාවේ ඒ වාසිය ලැබුණේ නැහැ. ඒතකොට දැන් ගෑස් මිල ගණන් ඉහළ යද්දී එහෙනම් කළමනාකරණය කරගන්න ඒ වයින් සංචිත දාලා ඒ වයින් එකතු වුණු මුදල් අරවා මේවා ඇඟේ දාන්න එපා. පාරිභෝගික ජනතාවගේ තීන්දුව මේ සතියේ නෑ වැඩි කරන්නේ නෑ අපි දරා ගන්නවා කියලා කියයි කියලා බලාපොරොත්තු වෙන්නෙමු.
අර පුංචි දරුවා ඒ දරුවා වෙනුවෙන් මව්වරුන් කී දහසකගේ සිත් උණු වෙන්නට ඇද්ද? ඒ වගේම ඒ දරුවා වේවැල් පාර කාපු දරුවා ගැන කියන්නේ ඒ දරුවා තමාගේ කරගෙන තමන්ගේ වගේ සලකන්න ළඟ තියාගෙන කී දෙනෙක්ගේ හිත දෙන්නට ඇද්ද? මම ඒකයි කියන්නේ අනුන්ගේ දරුවෝ තමන්ගේ දරුවෝ විදියට හිතලා කටයුතු කරන්න පුළුවන් නම් ලෝකෙ ලස්සනයි. මවගෙන් කෝටපාර කෑ යාපන සිගිත්තා දරුකමට හදාගන්න ඉල්ලා ඇමතුම් 100ක් ශ්‍රීනාත් ප්‍රසන්නලියන්. පොලිසිය OICගේ දුරකථනයේ SMS උත් පිළිලා සිය මවගෙන් අමානුෂික ලෙස පාර කෑමට ලක්ව යාපනයේ ශික්ෂණ රෝහලේ තවමත් ප්‍රතිකාර ලැබමින් පසු වෙන මාස 9ක පමණ වයස ඇති සිඟිත දරුවා දරුකමට හදා වඩා ගැනීමට ඉල්ලීම කරමින් මෙරට සහ විදේශයන්හි පදිංචිව සිටින ශ්‍රී ලාංකික මව්පියන්ගෙන් යාපනයේ මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රසාද් ප්‍රනාන්දුගේ ජංගම දුරකථනයට මේ වන විට ඇමතුම් හා කෙටි පණිවිඩ 100කට වැඩි ප්‍රමාණයක් ලැබී ඇති බව පොලිසිය ප්‍රකාශකයෙක් කියනවා. වාසනාවන්ත හුරු බූටි දරු පැටවෙකු බව කියමින් මෙම ඉල්ලීම කර ඇත්තේ දරුවන් නැති මව්පියන් බවයි වැඩිදුරටත් සඳහන් කරලා තියෙනවා. දරුවෝ නැති අම්මාලා දරු සුරතල් බලන්නට දරුවා ඉල්ලුවා. ඒක ලැබෙන නොලැබෙන එක පැත්තක තියන්න. ආදරය ඒ හිතට අපිත් ආදරේ. දරුවෙකු දරුකමට හදා වඩා ගැනීමට කටයුතු කළ යුතු නීතිමය ක්‍රියාමාර්ග පිළිබඳ මෙහිදී පොලිස් පරීක්ෂකවරයා දුරකථන ඇමතුම් දුන්නා කෙටි පණිවිඩය වූ සැමට පැහැදිලි කරලා තියෙනවා කියලා තවදුරටත් දාලා තියෙනවා. වටින්නේ හිත ආදරෙන් පෙරීමයි. යන්ද විදේශ වාර්තාවලට හැරිසා මේගන් මාර එකක්නේ පත්තු කළේ දැනුණා රාජමාලිගයටම. රාජමාලිගයේ කතාව අද පත්තරේ. හැරිසා මේගන් රජ මැදුරේදී ලැබූ පීඩාව ගැන මා රැජින දුකටපත් වෙලා. හැරි කුමරුන් මේගන් වගේම පුතු සෑම විටම අපගේ පවුලේ ආදරණීය සමාජිකයන් වුණා කියලායි දෙවෙනි එලිසබෙත් මහරැජින කියලා තියෙන්නේ. එතකොට මේ පිළිබඳ විශේෂ ප්‍රකාශයක් ඇය කරાવી. ඒක අපි පුටා ගන්නවා අද ලංකාදීපේ. ආందోලනයක් ඇති කළ හැරි මේගන් සම්මුඛ සාකච්ඡාව එලිසබෙත් රැජිනගෙන් විශේෂ ප්‍රකාශයක් ඊයේ මාධ්‍ය හමුවට ඉදිරිපත් කළා. ඒතකොට ඒකත් එක්ක තමයි මම කාලින් සටහන ඔබට ඉදිරිපත් කළේ. ඒ ඉදිරිපත් කරපු විශේෂ ප්‍රකාශය. ඔබ දන්නවා මියන්මාරේ කතාව. ඒ කතාව හරි දුරදිග යනවා. අහිංසකයන් මරන්න එපා මට වෙඩි තියන්න මියන්මාර කන්න ඇසොහිරිය දනින් වැටේ සටහන චාරුපයත් එක්ක බලන්න. මියන්මාර හමුදා පාලකයන්ට එරෙහිව වීදි බැස විරෝධතා පවත්වන සිවිල් වැසියන්ට හමුදාවත් පොලිසියත් වෙඩි තැබීමට පටන් ගත් අවස්ථාවේ කන්‍යා සොහේරියක හමුදා සහ පොලිස් නිලධාරීන් ඉදිරියට ගොස් දනින් වැටුනේ අහිංසක ජීවිත ආරක්ෂා කරන්න ඉල්ලමින්. මෙම මියන්මාර කන්‍යා සොහේරිය හමුදා සහ පොලිස් නිලධාරීන් ඉදිරියේ දනින් වැටුනේ මිත්කිනා නගරේ. දනින් වැටුණු ඇය කියා සිටි අහිංසක ජීවිත වෙනුවෙන් Taman දිවි පූජා කිරීමට සූදානම් බවයි. වෙන තත්ත්වය. එතකොට ඇය දනින් වැටෙද්දී පොලිස් නිලධාරීන් දෙදෙනෙකුද ඇය ඉදිරියේ දනින් වැටුණු බව සඳහන් වෙනවා. මේ ඒ අවස්ථාවේ අපූර්ව චාරුව. දැන් ඉහළ නිලයන්ගෙන් ගැටලු ඇති වෙලා මියන්මාරයේ හමුදා කතන්දරේ ගියා. හැබැයි කන්‍යා සොහේරිය ඇවිල්ලා අහිංසකයන් මරන්න එපා කියලා දනින් වැටෙද්දී එතන ආරක්ෂාවට හිටපු ආරක්ෂක බටයන් දෙදෙනෙකුත් ඇය ඉදිරියේ දනින් වැටුණා. ඒගොල්ලෝ කොයිතරම් ගරු කරන්නට ඇද්ද ඇයට. තායිලන්ත අගමැති කරපු වැඩක් කියන්නද බලන්න පත්තරේ තියෙනවා දාලම. ප්‍රශ්න අහන්න එපා කියමින් තායිලන්ත අගමැති මාධ්‍යවේදීන්ට සැනිටයිසර් විදලා. අම්මෝ මෙහෙම අගමැති කෙනෙක්. කැබිනට් සංශෝධනයක් සම්බන්ධයෙන් පැවති මාධ්‍ය හමුවක් අතරතුරේ ප්‍රශ්න අසන්න එපා යයි තරවටු කරමින් තායිලන්ත අග්‍රාමාත්‍යවරයා මාධ්‍යවේදීන්ට විෂබීජනාශක දියර එසීමට පියවර අරන් තියෙනවා. ඒ අවස්ථාවේ චාරුපත් එක්කයි දාලා තියෙන්නේ. මරු අගමැති. දැන් ඊට පස්සේ අපි අවධානය යොමු කරන්න සූදානම් වෙන්නේ තරඟ ගැන කතාවකට. ශ්‍රී ලංකේ වත්මන් කණ්ඩායම අරේ බටහිර ඉන්දිය කොදෙව්වන් එක්ක පරදිද්දී අපි ආදරය කරන තාමත් අපි ක්‍රිකට් ගහනවා බලන්න කැමති අපේ ප්‍රවීණය ඊයේ බංග්ලාදේශයේ පරාජයට පත් කරමින් ජයග්‍රහණය කළා. පළමුව පන්දුවට පාර දුන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම.
ලකුණු 180ක් පන්දුවාර 20 අවසානයේ කඩලු 6කට ලබා ගත්තා. උපුල් තරංග අනිබි භවනීය ඉනිමක් ක්‍රීඩා කරා. නොදැවි ලකුණු 99යි. තිලකරත්න දිල්ෂාන් ලකුණු 33යි. පන්දු යැවීමේදී දිල්ෂාන් කඩලු 3ක් දවාගෙන නැවත වතාවක් ජයග්‍රහණයේ ශ්‍රී ලංකා කණ්ඩායමට හැරෙව්වා. අපි බලමු මැච් එක. ශ්‍රී ලංකා කණ්ඩායමට පරාජයත් වුණු අවස්ථාව අපි ඉදිරි තරග ජයග්‍රාහී තැනට යන්නට උත්සාහ දරමු. ක්‍රීඩා ලෝලීන්ව නැවත වතාවක් ක්‍රිකට් සඳහා එක්කගෙන ඒමට. කාටුන් පෙළ පමණයි ඉතිරි විරාමයකින් අනතුරු බලාපොරොත්තු වෙනවා. මේ කාටුන් පෙළ බලන්නයි සූදානම් වෙන්නේ. දිල්රුගේ ශ්‍රීපද කවිය ආරම්භ කරනවාද දිනමින පත්තරෙන්. අමතක වී රැඳි පාසල් පොත් අතර නිවෙසට මුදල යලි දුන්නා බාර අගහිඟ මැදත් සිටිනා ගුණදම් නෑර යාපත් දරුවන්ට පුදනෙමි ආචාර. ඊයේ අපි ඒ ගැන නැවත මතක් කරාට පස්සේ ලියපුණු අපූර්ව කවියක් විසදාස නැවත බාර දුන් ඉබ්බාගමේ දෝනි රටට දුන්න ආදර්ශයෙන් පිනේ මහිමේ බලාගෙන ඉඳද්දිම ඇස් පනා පිට ඇස්වලට මාපු හැටි අපි දැක්කා. අපූරුයි. ඊළඟට ලංකාදීපේ තලන් ගේතුමා කාටුන් එක බලන්න මේ දෙවියන් වහන්සේ වැඩම කළා. පච්ච රජ මේ පඬු කනද ගස හැර වෙනත් පඬු කනද ගස් තිබේද? එතුමා කියනවා එසේය මේ අවට තවත් ගස් කීපයක්ම තිබේ. ඒ ගසුත් මේ ගසත් හැර තවත් පඬු කනද ගස්ද තිබේද? එසේය පේරාදිනි උයනේ පැලතවානක් මැත. එසේනම් ඒ සියලු ගස් සාංගික කොට මේ ගස නිදහස් කරව. දැන් ඒක තේරුම් ගනීද නැත්නම් ඒක අනුගමනය කරයිද අපි බලමු. දිනමිනේ ශ්‍රීකාන්තගේ ශ්‍රී දූපත මෙන්න. හිරේ ඉන්න යාළුවෙකුට දෙන්න පුළුවන් ටැග්ගක් කියන්නකෝ සර්. මෑන් එක්ක සෙල්ෆියක් ගහලා Facebook දාපම් බං. මේකත් වල්ලා ඉන්නකෝ. අංජනගේ කාටුන් එක අද දිනමින පත්තරෙන්. රංජන්ට සෙල්ෆි ගහන්න ඉඩ දුන්නු ජේලර්ගේ වැඩතානම් සෙල්ෆි ගහපු අයට දඬුවමක් නැද්ද? අන්න ඒකයි අහන්න වෙලා තියෙන්නේ. සෙල්ෆි ගහපු අයට දඬුවමක් නැද්ද කියලායි. අනේද කියන්නේ නේ. කවියක් තියෙනවා තලන්ගේ අනේද කියන්නේ කවියටයි දැන් අවධානය යොමු කරන්නේ. එන්නත ජූලි වෙන විට හැම දිනට රටේ දී නිම කරමු යයි කීවත් දෙවනි වටේ නොපෙනේ වැඩේ යන අන්දම 60ට 60 මේ ගමනක් යන ගොළු බෙල්ලෙකුගේ පිටේ. දැන් මේ වගේ වෙලාවක ගොළු බෙලි ගමන් ගියලා නම් හරියන්නේ නැහැ. මව්බිමට යන්නේ MD වීරරත්නගේ කාටුන් එක උපුටා ගන්න. පාස්කු ප්‍රහාරය ෆයිල් මෙටිය තියාගෙන සජිත් කියන වගකීම බාර ගන්නවා කියලා. රනිල් පැනලා කියාපි මේකත් බාර ගන්න කියලා. මොකද්ද? මහා බැංකුව වංචා. පැනලා කියාපි. ලංකාදීපේ පංකජ රුවින්දගේ සරදම් මෙන්න. පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහා මොලකරුවන් නීති හමුවට ගේන්න ආණ්ඩුව අසමත් වෙලා කියලා ෆොන්සේකා කියනවා. පාස්කු ඉරිදා ප්‍රහාරයේ විතරද? ඇයි මහා බැංකුව මොලකරු ගෙන්න ගන්නවා කියපු අයකෝ? මේ කවිය අද සුජීවගේ විගඩම් ලංකාදීපෙන්. පාස්කු කොමිෂන් වාර්තාව කියන මුවහමටද බලන්න මේ තඩිබාන්නේ. ඡන්දේ එන නිසා කතිරේ ඇති පෙමට වැඩපල කරන හැටි තේරෙයි අපි හැමට. යන්නට ඕන හින්දා ආයෙත් ගමට තඩිබානවා උන්දලා මුවහමට. ගමට යන්න ඕන නිසා තඩිබානවලු මුවහමට. ලංකාදීපේ දාසගේ කාටුන් එක බලන්න. ගම්මන් පිළ නේද මේ ඉන්නේ? උතුර නැගෙනහිර බටහිර දකුණ වරාය පැත්තේ තියෙන්නේ. ජැටිය අන්න තේනවා. ඒ පැත්ත නම් තියෙන්නේ බටහිර එකද? අනේ මන්දා බැල්ම ගම්මන් පිළගේ මොන වගේද කියලා ඔබ තේරුම් ගන්න. කියලා වැඩක් නැහැ. අංජනගේ කාටුන් එක දිනමින පත්තරේ. බෙදාසරේ අවුරුදු උත්සවයට අපි අලුත්ම තරගයක් දාන්නයි ඉන්නේ කියලා පුරවැසියෙක් මහින්ද ආනන්දට කියනවා. මෝල්කාරින්ගේ ඔබතුමාගේ වී මිලදී ගැනීමේ තරගය කියලායි කියන්නේ. ඒ මොකද්ද කියලා ඇහුවට පස්සේ බලමු ඒ තරගයෙන් දිනන්නේ කවුද කියලා. ආණ්ඩුවද නැවත මෝල් හිමියන්ද?
මව්බි මේ MD වීරරත්නගේ තවත් කාටුන් එකක්. අතුගාන ගමන් කාන්තාවක් කියනවා අලුත් අවුරුදු සමයේ රුපියල් 97ට සහල් දෙනවලු. බජිරි කීයටද දන්නේ දෙන්නේ නේද? බජිරි දෙන්නේ කීයටද? මේක බලන්න. දිවයිනේ තරස්වෙන්ගේ බෙම්පියා. බන්දුල ඇවිල්ලා කියනවා යුද්ධ කාලේදී අපේ රටේ අය බජිරි කෑවා කොල්ලු කෑවා කියලා. එතකොට පුරවැසියටක කියනවා දැන් නම් අපේ රටේ ඉන්න සමහර අය පුන්නක්කු කාලා ඉන්නේ කියලා. අනේද කියන්නේ. වෙලාව බලන්න. මේ විදුර අබේනායකගේ දවසේ පද 4 කවිය. ගැසට්ටුවට ඔච්චම් කළ හාල්ය හාලෙන් ගොඩ එන්න වලිකන මෝල්ය සමහරු බාල් තව සමහරු ඩීල්ය බත් කන දනෝ අන්තිමටම ෆේල්ය. බත් කන අය අන්තිමට ෆේල්. ලංකාදීපේ දාසාප්වලානගේ ස්වාරිස් මහින්දානන්ද කියන අවුරුදු කාලයට 97ට හාල් දෙනවා කියලා. ස්වාරිස් ආනවා සෑර් කා දෙන්නේ කීයටද බලන්න ඔළුව දාගෙන ජනේලෙන් කවුද බලන් ඉන්නේ කියලා. බන්දුල ගොයියා. අද පත්තරේ ජනරාණි කාටුන් එක මෙන්න. බන්දුල ඇවිල්ලා කියනවා කහ නැති වුණාට මැරෙන්නේ නෑනේ. රාණි කියනවා කහ නැතිව නම් මැරෙන්නේ නෑ. හැබැයි අපට ගහන බද්ද කඩා ගන්න බැරි වුණොත් සෑර්ලා කණ්ඩ නැතුව මැරෙයි නේද කියලායි අහන්නේ. මේ ලංකාදීපේ නිමල් ජයශාන්තගේ කාටුන් එක. අපි ඒ කාටුන් එකට කලින් සූදානම් වෙනවා තිලකගේ තුන්වංශල කවිය බලන්නට යන්න. විපක්ෂයේදී බෙහෙවින් සොඳුරු වුණ ඇමතුරුන් වී අද වෙස් පැලඳගෙන පැනයක් ඇසූ විට ඒ අය කුපිත වෙන තත්ත්වයට පත් ඇත රව රව පැනලා යන. විපක්ෂදී බඩු මිල ගැන අහනකම් බලන් ඉන්නේ. ආණ්ඩු පක්ෂයට ඇවිල්ලා ඇහුවම් රව රව බැන බැන යන්නේ. මෙන්න නිමල් ජයශාන්තගේ කාටුන් එක. බඩු මිල කියන ගොන පුරවැසියට අනින්න එන්න හදන්නේ ගැසට් ගහපු බන්දුලගේ සරමත් ගලවගෙන අර පේනව නේද ඔබට? මේ අවසානයේ තලංගම ජයසිංහගේ පලාමල්ල ලංකාදීපෙන්. රාජදාස කියනවා දැන් විපක්ෂ හැමෝම සර්ගේ හොඳමයි කියන්නේ කියලා බන්දුලට. මොනවා? ඔව් සර්. සර් කට අරින බාරයක් ගානෙම එයාලගේ ඡන්ද ගොඩ වැඩි වෙනවලු. විපක්ෂයට හොඳම කෙනා බන්දුලද? අපි හැමෝම ලෝකසතියෙමින්